සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 යෝ ධම්මසේනාපති සුපූජිතෝ පඤ්ඤාය පාරමින් ගතෝ ගම්බීර පඤ්ඤෝ මේධාවි මග්ගා මග්ගස්ස කෝවිදෝ තං වේතරාගං සුසමාහිතින්ද්‍රියං වන්දාමි පරිනිබ්බුත සාරිපුත්තං සාදු සාදු සාදු. අප කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය අපට පෙන්වලා දීලා දහම්මග පෙන්වා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ දසුත්තර විවරණයේ සදහම් සාකච්ඡාව සඳහා කෑගල්ල කරුණුපන වේරකේවත්ත යන ලිපිනේ පදිංචි පින්වත් ඩී.එම්. දිසානායක මහතා ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනාගේ දායකත්වයෙන් ධර්ම දානය සිදු කෙරෙන්නේ. පින්වත් ඔබටත් මේ දසුත්තර විවරණයේ දහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ බාර ගන්නට අවස්ථාව තියෙනවා. ඒ පින්වත් ඩී.එම්. දිසානායක මහතාගේ ඔක්තෝබර් මාස 3 වන දිනට යෙදෙන උපන්දිනය නිමිති කරගෙන ආශිර්වාද කිරීම පිණිස ඒ වගේ මිය පරලෝකීය අප්පුහාමි දිසානායක පියාණන්ට, පීලියනගේ මාමාට, සුදු මාමාට, පොඩි මාමාට, කපිලා අයියාට, නිහාල් මල්ලී සහ සුනීතා නංගි යන මේ මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත්, ඒ වගේම පින්වත් ඉන්ද්‍රාණි දිසානායක මහත්මියට, හර්ෂණී කෞසල්‍යා දිසානායක දියණියට, අමිල සඳුන් දිසානායක පුතුණුවන්ට, වයස අවුරුදු 95ක් වන ආර්.එම්. ලොකුමැණිකේ මෑණියන්ට, එච්.එම්. කුමාරිහාමි නැන්දම්මාට, පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස කියන උතුම් බලාපොරොත්තු ඇතුව ඒ පින්නතුන්ගේ දායකත්වයෙන් අද දවසේ මේ දහම් සාකච්ඡාව සිදු කරන්නේ. අද දවසේත් මේ දහම් සාකච්ඡාව සඳහා වැඩම වදාළ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේලා මුලින්ම নমස්කාර පූර්වකව පිළිගන්නවා. නමෝ බුද්දාය ස්වාමින් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා ප්‍රඥා නිදානයක් බඳුව ගෞතම සම්බුද්ධ ශාසනය ප්‍රඥාවෙන් ආලෝකමත් කොට වදාළා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ කඳත් අප්‍රමාණයි. ඒ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දසුත්තර සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ 45 වසක් පුරාවට වදාළ දහම් කරුණු ඒකරාශී කරමින් ඒ අතරේ ප්‍රධාන වෙන මූලික දහම් කරුණු බොහොමයක් ඒකරාශී කරගෙන මේ දසුත්තර සූත්‍රය තුල ඒ දහම් කරුණු සංග්‍රහ කරමින් දීඝනිකායේ පාටික වග්ගයට අයත් මේ සූත්‍රය දේශනා කොට වදාළේ. ඉතින් මේ සූත්‍රයේ මූලිකව සිද්ධ වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ එක කරුණේ සිට දස කරුණ දක්වා අනුපිළිවෙලින් වදාළ දහම් කරුණු අර්ථ විස්තර වශයෙන් බෙදා දක්වමින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා. මේ දේශනාව අවසන් වෙද්දී 500ක් භික්ෂූන් වහන්සේලා ඒ දහම් ශ්‍රවණයෙන් අනතුරුව අරහත්ත්වයට පත් වෙනවා. ඒ අත්අසිරිය. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මහත් වූ ප්‍රඥා මහිමය නම් කියලා නිම කරන්නට බෑ. අපට ඒ හිතා ගන්නත් නොහැකි. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ මහත් ප්‍රඥා මහිමයකින් යුතුව ජීවිත අවබෝධයට උපකාර වන දහම් කරුණු අනුපිළිවෙලින් කැටිකොට මේ දේශනාව සිදු කොට වදාළේ. අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා සමගින් මේ දිනවල පහුගිය දින කීපය පුරාවටත්
අපි මේ දහම් සාකච්ඡාව සිදු කළා. ඉතින් විශේෂයෙන් අද දවසේ පින්වත් ස්වාමීන් වහන්සේලා සමගින් මේ සත්ත්‍ය නිද්දස වත්තුන් ගැන සාකච්ඡා කරන්නේ. පහුගිය දවසෙත් කොටසක් ඒ තුළ සාකච්ඡා කෙරුණා. ඒ තමයි සීල සමාදානය කෙරෙහි සිල්වත් වාසය කිරීම කෙරෙහි තියුණු අපේක්ෂාවක්, තියුණු ආසාවක් තියෙනවා. ඒ කෙරෙහි දුරුණු වූ ප්‍රේමයක් තියෙනවා. බලවත් කැමැත්තක් තියෙනවා සිල්වත් වාසය කිරීම ගැන. ඒ වගේම ධර්මාවබෝධයේලා තියුණු ආසාවක් ඇත්තේ වෙයි. මත්ෙහි ධර්මාවබෝධයේහි දුරුණු වූ ප්‍රේමය ඇත්තේ වෙයි. ධර්මාවබෝධයට බලවත් කැමැත්තක් තියෙනවා. ඉදිරියට ධර්මාවබෝධ කරන්න බලවත් ආසාවකින් යුක්තව වාසය කරනවා. ඒ වගේම තෘෂ්ණාව දුරු කිරීම කෙරෙහි තියුණු ආසාවක් ඇත්තේ වෙයි. මත්ෙහිද තෘෂ්ණාව දුරු කිරීමෙහි දුරුණ වූ ප්‍රේමය ඇත්තේ වෙයි. තණ්හාව දුරු කිරීම පිණිස බලවත් වූ ආසාවකින් වාසය කරනවා. බලවත් උනන්දුවකින් වාසය කරනවා. අනාගතයේත් ඒ තණ්හාව යම් මොහොතක හටගන්නේද ඒ තණ්හාව දුරු කිරීමේ වීරියෙන්ම වාසය කරනවා. භාවනාවෙහි තියුණු ආසාවක් ඇත්තේ වෙයි. මත්ෙහිද භාවනාව කෙරෙහි දුරුණ වූ ප්‍රේමය ඇත්තේ වෙයි. ආරම්භන ලද වීරිය කෙරෙහි තියුණු ආසාවක් ඇත්තේ වෙයි. මත්ෙහිද ආරම්භන ලද වීරියෙහි දුරුණ වූ ප්‍රේමය ඇත්තේ වෙයි. සිහිය හා අවස්ථාවෝචිත ප්‍රඥාවෙහි තියුණු ආසාවක් ඇත්තේ වෙයි. මත්ෙහිද සිහිය හා අවස්ථාවෝචිත ප්‍රඥාවෙහි දුරුණ වූ ප්‍රේමය ඇත්තේ වෙයි. මාර්ගඵල අවබෝධය කෙරෙහි තියුණු ආසාවක් ඇත්තේ වෙයි. මත්ෙහිද මාර්ගඵල අවබෝධය කෙරෙහි තියුණු ආසාවකින් යුක්තව වාසය කරනවා. මෙන්න මේ කාරණාවන් විශිෂ්ට ඥාණයෙන් දැක්ක යුතු ධර්මයන් කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කොට වදාළේ. පින්වත් ස්වාමීන් වහන්සේ අපි මෙහිදී අද දවසේ අපි මේ ආරම්භන ලද වීරිය ගැන ආරම්භන ලද වීරිය කෙරෙහි තියුණු ආසාවකින් යුක්තව මත්ෙහිද මේ වීරිය අත් නොහරිමින් වාසය කරනවා කියන කාරණාව සාකච්ඡා කරන්න තියෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ දැන් ධර්මයේ සඳහන් වූ වීරිය කිරීමේදී ඒ වීරිය පටන්ගත් වීරිය ආරද්ධ වීරිය අකුසල දහම් දුරු කරන්න කුසල් දහම් වඩන්න ඒ අකුසල් ප්‍රහාණය කිරීමටත් කුසල් දහම් දියුණු කිරීම පිණිසත් අත් නොහරින වීරිය බලවත් වීරියක් තියෙන්නට ඕන. එතකොට මේ අකුසල් කුසල් හඳුනාගෙන මේ වීරිය වැඩිම අයත් වෙනවා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ වීරිය ගැන සඳහන් වෙනවා. ඒ වීරිය අත් නොහල වීරිය Tamanට උසුලා ගන්න බැරි වීරිය මනසට අරගන්නේ නැතිව කිසිවිටකත් පසු නොබසින වීරියක්ම ඇති කරගෙන මේ වීරිය ඇති කරගන්න ඒ විදිහටයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ මේ වීරිය නැමැති ගුණ ධර්මයේ ජීවිතේට බලවත්ව නිවන් මාගේ පිහිටන්න උපකාර වෙන ආකාරයට දියුණු කරගන්නේ කොහොමද කියන කාරණාව අද මුලින්ම පහදා ගන්නවා. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි කතා කරන්නේ නිද්දස වස්තුවල වීරිය සහ සිහිනුවන සිහිය ගැන අපි අද කතා කරනවා පින්වත්නි. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ වීරිය ගැන බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකේ වීරිය ප්‍රශංසා කරපු මහෝත්තමෙක් මේ ලෝක ධාතුවේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ දස බල සමන්නාගතෝ භික්කවේ චතුහේච වේසාරාජ්‍යේ සමන්නාගතෝච. මහණෙනි, තථාගතයන් වහන්සේ බල 10කින් සමන්විත වෙලා විසර ඥාන 4කින් සමන්විත වෙලා ආස්වන් ඨානම් පටිජානාති මේ ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රතිඥා දෙනවා කියන පරිසාසු සීහනාදන් නදති පිරිසමෙද සිංහනාද කරනවා කියන බ්‍රහ්මචක්කම් පවත්තේති නිවන් මඟ දේශනා කරනවා කියන ඉති රූපං මෙයයි රූපය කියන මේ ලෝකෙට දේශනා කරනවා කියනවා. ඉති රූපස්ස සමුදය මෙයයි රූපේ හට ගැනීම කියලා දේශනා කරනවා කියනවා. ඉති රූපස්ස අත්තංගම මෙහෙමයි රූපේ නැතිවීම කියලා දේශනා කරනවා කියනවා. මෙයයි වේදනාව මෙයයි වේදනාවේ හට ගැනීම මෙයයි වේදනාවේ නැතිවීම මෙයයි සංඥාව මෙයයි සංඥාවේ හට ගැනීම සංඥාවේ නැතිවීම මෙයයි සංස්කාර මෙයයි සංස්කාරේ හට ගැනීම මෙයයි සංස්කාරේ නැතිවීම ඉති විඥානං මේ විඥානේ මෙයයි කියලා දේශනා කරනවා කියනවා. ඉති විඥානස්ස සමුදය විඥානේ හට ගැනීම මෙහිමයි කියලා දේශනා කරනවා කියනවා. ඉති විඥානස්ස අත්තංගම විඥානේ නැති වෙන්නේ මෙහිමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියනවා. භාගතුන් දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ ඒවන් ස්වක්කාතව මෙයා ධම්මෝ මහණෙනි මම මනාවකට මේ ධර්මයේ දේශනා කරා කියනවා. උත්තානෝ මේ ධර්මයේ මනාවකට ඉස්මතු කරා කියනවා. ඒ වගේම දේශනා කරන විවටෝ මේ ධර්මයේ විවෘත කරා කියනවා.
පකාසිතෝ මේ ධර්මයේ මනාකොට ප්‍රකාශ කරා කියනවා චින්න පිලෝතිකෝ මේ කෙලෙස් කඩමලු ඉරලා දැම්මා කියනවා. කෙලෙස් කඩමලු ඉරලා දැම්මා කියනවා. ඉතින් මහණෙනි මේ වගේ මනාකොට දේශනා කරපු ධර්මයක් තියෙද්දි මනාකොට විවෘත කරපු ධර්මයක් තියෙද්දි කෙලෙස් කඩමලු ඉරලා දාපු ධර්මයක් තියෙද්දි මනාකොට ප්‍රකාශ කරපු ධර්මයක් තියෙද්දි ශ්‍රද්ධාවෙන් ගිහි ජීවිතේ අතහැරලා මේ පැවිදි ඔබලා මහණෙනි වීරිය කරන්න ඕන කියන මෙහෙම මොකද්ද දේශනා කරනවා නහර ඇට ඉතුරු වේවා ඒ වගේම මස්ලේ වියලේවොත් වියලේවා යම් වීරිය පරාක්‍රමයකින් යමක් අවබෝධ කරගන්න අතුරු මේ වීරිය අතහරින්නේ නැහැ කියලා වීරිය කරන්න කියනවා. හරිය පුදුමයි පින්නස් ස්වාමීන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ උපදේශය බලන්න මේ වගේ ධර්මයක් දේශනා කරද්දී අත් නොහරින වීරියක් ඇති කරගන්න කියනවා. ඔන්න පින්නස් ස්වාමීන් වහන්සේ සාස්ෘණ වහන්සේගේ උපදේශය හිතා ගන්න බෑ. ඉතින් මේ වගේ බුදුරජාණන් වහන්සේ උපදේශයක් දෙනකොට ඒ භික්ෂුන් වහන්සේලා මොන තරම් ඒ වීරිය ඇති කරගන්නේ නැද්ද? හිතා ගන්න බෑ. ඉතින් පින්නස් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්කවේ ඒක ධම්මම්පි සමුනුපස්සාමි යේන අනුප්පන්නාවා කියන මේ යේන අනුප්පන්නාවා කුසල ධම්මා uppajjanti uppannāvā akusala ධම්මා පරිහායන්ති. මහණෙනි මේ නූපන් කුසල් දහම් උපදින ඒ වගේම උපන් අකුසල් දහම් පිරිහිලා යන වෙන එකම ධර්මයක්වත් දකින්නේ නැහැ කියනවා. බුදු වෙහෙන් උනා දේශනා කරනවා යතයිතම් භික්කවේ විරිය ආරම්භෝ මහණෙනි වීරිය ආරම්භ කිරීම කියනවා. ආරද්ධ විරියස්ස භික්කවේ අනුපන්නාචේව කුසල ධම්මා uppajjanti. ආරද්ධ වීරිය තියෙන කෙනාට නූපන්නෝ කුසල් දහම් උපදිනවා කියනවා. uppannāච අකුසල ධම්මා පරිහායන්ති इति. උපන්නා වූ අකුසල් දහම් ප්‍රහාණය වෙලා යනවා කියනවා. ඉතින් පින්නස් ස්වාමීන් වහන්සේ බලන්න එතකොට මේ වීරිය ආරම්භ කියන පටන්ගත් වීරිය තියෙනවද? ඒක කියනවා පින්නස් ස්වාමීන් වහන්සේ මේ නූපන් කුසල් දහම් උපදින්න උපකාර වෙන දෙයක්. උපන් අකුසල් දහම් ප්‍රහාණය වෙන්න උපකාරන ප්‍රධාන සාධකයක් කියන මේ පටන්ගත් වීරිය. ඉතින් පින්නස් ස්වාමීන් වහන්සේ බලන්න මේ වීරිය ගැන කියද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වීරිය කරන ආකාරය චත්තාරිමානි වික්කවේ සම්මප්පදානානයි. මහණෙනි මේ පදන් වීරිය හතරක් තියෙනවා කියනවා. දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය. නූපන්නු පාපකාරී අකුසල් දහම් පින්නස් ස්වාමීන් වහන්සේ නූපද වීම පිණිස චන්දං ජනේති. ඔන්න කැමැත්තක් උපදවා ගන්නවා කියනවා. විරියං ආරභති වීරිය ආරම්භනවා කියනවා. චිත්තං පග්ගණ්ණාති පදහති මේ සිත දැඩි කර ගන්නවා කියනවා. ඒ වගේම පදන් වීරිය ගන්නවා කියන පින්නස් ස්වාමීන් වහන්සේ නූපන් අකුසල් නූපදීම් පිණිස. එතනම තියෙන පින්නස් ස්වාමීන් චන්දං ජනේති කියලා. ඒ කියන්නේ එතකොට මේ නූපන් අකුසල් නූපදීමට බලවත් කැමැත්තක් එයාට තියෙනවා. එහෙම තමයි කියන නූපන් අකුසල් නූපදන්න වීරිය කරන්නේ. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන භාගතුන් වහන්සේ අනුප්පන්නානං uppannānaṁ පාපකානං අකුසලානං ධම්මානං පහානාය. අන්න උපන් වූ පාපකාරී අකුසල දහම් ප්‍රහාණය කරන්න චන්දං ජනේති. බලවත් කැමැත්තක් උපදවා ගන්නවා කියනවා. විරියං ආරභති වීරිය ආරම්භ කරනවා කියන චිත්තං පග්ගණ්ණාති පදහති. මේ හිත හොඳට දැඩි කර ගන්නවා කියනවා. පදන් වීරියක් ඇති කර ගන්නවා කියනවා මේ උපන්නා වූ අකුසල දහම් ප්‍රහාණය කරන්න. ඒක බලන්න පින්වත් ස්වාමීන් වහන්සේ අපිට මේ වගේ පැහැදිලි වෙනවා අපිට මේ අකුසල් ප්‍රහාණය කරන්න නම් බලවත් කැමැත්තෙන් යුතු වීරියක් තියෙන්න ඕනේ. එහෙම බලවත් කැමැත්තෙන් යුතු වීරියක් නැතුව කවදාවත් මේ අකුසල් ප්‍රහාණය කරන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ පින්වත් ස්වාමීන්. දැන් බලන්න අපිට දේශනාවක් ගත්ත පින්වත් ස්වාමීන් වහන්සේ නොවේ අංගුත්තර නිකායේ වේවා සංයුත්ත නිකායේ වේවා කොහෙන් ගත්තත් ඕන දේශනාවක් ගත්තත් භාගතුන් වහන්සේ මේ වීරිය හැම වෙලෙම වර්ණනා කරලා තියෙනවා. මේ ආරම්භන නැති වීරිය කියන කාරණේ හැම වෙලෙම බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා තියෙන කාරණයක්. ඊළඟ දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. ඔන්න නූපන් කුසල දහම් උපදවා ගන්න චන්දං ජනේති. මෙයා බලවත් කැමැත්තක් උපදවා ගන්න. විරියං ආරභති වීරිය ආරම්භ කරන චිත්තං පග්ගණ්ණාති පදහති. සිත දැඩි කර ගන්නවා කියනවා. පදන් වීරිය ගන්නවා කියන පින්වත් ස්වාමීන් වහන්සේ නූපන් කුසල දහම් උපදවා ගන්න. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ uppannānaṁ කුසලානං ධම්මානං තිතියා.
ආන් උපන්නා වූ කුසල් දහම් පවත්වා ගන්න අසම්මෝසාය ඒ කුසල් දහම් තුල පින්වත් ස්වාමීන් වහන්සේ මුලා නොවීම පිණිස බියෝ භාවයි වේපුල්ලායි භාවනායි පාරිපූර්ණිය. ඒක විපුල බවට පත් කරගන්න භාවනාව වශයෙන් වර්ධනය කරගෙන සම්පූර්ණත්වයට පත් කරගන්න චන්දං ජනේති. බලවත් කැමැත්තක් උපදවා ගන්නවා. විරියං ආරභති වීර්ය ආරම්භ කරන චිත්තම් පග්ගන්හාති පදහති මනාකොට පින්නස් ස්වාමීන් වහන්සේ හිත දැඩි කරගන්නවා කියනවා. ඒතර අපිට පැහැදිලි පින්නස් ස්වාමීන් වහන්සේ මේ වීර්යය කියනකොට බලවත් කැමැත්තෙන් තමයි මේ වීර්යය ඇති කරගන්නේ. මොකටද අකුසල් දහම් ප්‍රහාණය කරන්න කුසල් දහම් උපදවා ගන්න. දැන් බාණ පින්නස් ස්වාමීන් වහන්සේ පදාන සූත්‍රයේ සුත්ත නිපාතේ තියෙන අර බුදුරජාණන් වහන්සේ වැටිලා ඉන්නකොට මාර්යා එනවනේ. ඇවිල්ලා කියනවා මේ කිසෝ තමසි දුබ්බන්නෝ මේ ඔබ හරි දුර්වර්ණ වෙලා තියෙන කියනවා. දැන් ඔබ දුබල වෙලා තියෙන කියනවා. මේ සහස්ස භාගෝ මරණස්ස ඒකං සෝතව ජීවිතං. ඔබට මේ 16න් පංගුවක් තියෙන මැරෙන්න කියනවා. එකයි කියන ඔබට ජීවත් වෙන්න තියෙන කියලා අපේ බෝසතාණන් වහන්සේට අර පදන් වීරිය කරන කාලේ මේ මාර්ය ඇවිල්ලා මේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේට කියනවා මේ බෝසතාණන් වහන්සේට මාර්යා කියනවා මේ ඔබ මේ කියනවා මේ යාග හෝම කරන්න කියනවා. යාග හෝම කරලා පින් රැස් කරගන්න කියනවා. ওই වීරිය අතහරින්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕක වෙන කාට හරි කියන්න කියනවා. ඕක මට කියන්න එපා කියන මට පින ඕනේ නැහැ කියන. එතන උන්වහන්සේ අදහස් කරන්නේ උන්වහන්සේට පින ඕනේ නැහැ කියලා දේශනා කරේ. උන්වහන්සේ පිනෙන් ඒ වෙලාවේ පරිපූර්ණත්වයටපත් වෙලා ඉවරයි. පින ගරහනව නෙවෙයි. භාගතුන් වහන්සේ කියන්නේ බෝසතාණන් වහන්සේගේ පින සම්පූර්ණ වෙලා ඉවරයි. කියනවා මේ මාරේ බලන්න කියනවා නේරංජරා ගඟ මේ පිස දාගෙන එන හුළඟ. මෙහෙම කියනවා. මගේ ශරීරයේ පිස දාගෙන එන හුළඟට පුළුවන් කියනවා. අර නේරංජරා ගඟ වියලන්න. ඒ නිසා කියන මාරේ ඔබට මේ මගේ වීරිය නතර කරන්න බෑ කියනවා. මගේ වීරිය නතර කරන්න ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියනවා. ඒකට බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ කාලේ පින්නස් ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ වීරිය හිතා ගන්න බෑ ඉතින්. ඒකට එවැනි ශාස්ත්‍රඥ වහන්සේ නමක් සම්බුද්ධත්වයට පත් වෙලා මෙහෙම වීරිය කරන්න කියලා දේශනා කරද්දී මොනතරම් කැමැත්තක් ඇති වෙන්නද පින්නස් ස්වාමීන් වහන්සේ මේ වගේ වීරිය ගන්න. ඒකට අපිටත් දැන් පින්නස් ස්වාමීන් වහන්සේ මේව අහනකොට අනේ බුදුරජාණන් වහන්සේ මේ වගේ වීරිය කරන්න කියලා දේශනා කරා. ඒකට අපිටත් දැන් වර්තමානයේ පින්නස් ස්වාමීන් වහන්සේ දැන් ගිහි පිරිස වේවා පැවිදි පිරිස වේවා යම් අකුසලයක් ප්‍රහාණය කරන්න මේ බුද්ධ දේශන ඇසුරෙන් කැමැත්ත උපදවාගෙන මේ අකුසල් ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවනේ. ඉතින් බලන්න මේ වීරිය කියන කාරණේ නම් බුදුරජාණන් වහන්සේ මොන තරම් ප්‍රශංසා කරාද වර්ණනා කරාද. ඊළඟට පින්නස් ස්වාමීන් වහන්සේ ලස්සන ප්‍රකාශයක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ එතනක් දේශනා කරනවා චත්තාරිමානි භික්කවේ පදානානි. මහණෙනි මේ පදන් වීරිය හතරක් තියෙනවා කියන. එතන වෙන ක්‍රමයකට පින්නස් ස්වාමීන් දේශනා කරන බුදුරජාණන් වහන්සේ මොකද්ද? සංවර පදානං. ඔන්න දේශනා කරනවා සංවර වීම පිණිස පදන් වීරිය ගන්නවා. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ පහන පදානං. මේ අකුසල දහම් ප්‍රහාණය කරන්න පදන් වීරිය ගන්නවා කියනවා. භාවනා පදානං. නැත්තම් මේ සමත විදර්ශනා වඩන්න වීරිය ගන්නවා කියනවා. අනුරක්කන පදානං රැකගන්න වීරිය ගන්නවා කියනවා. දේශනා කරන බුදුරජාණන් වහන්සේ කතමංච භික්කවේ සංවර පදානං. මහණෙනි සංවර වීම පිණිස කරන ප්‍රධාන වීරිය මොකක්ද කියනවා. මේක හරි ලස්සන මේකේ තියෙන පින්නස් ස්වාමීන් වහන්සේ මට මතක ඒක දේශනා කරනවා. ඒක දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඉද භික්කවේ භික්ඛු චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝති. ඔන්න ඇසෙන් රූපයක් බලලා නිමිති ගන්නෑ. නානු බෙන්ජනක් ගහයි නිමිත්ත කොටසක්වත් ගන්නෑ. යත්තාදි කරන මේතන් චක්කුවින්දයන් අසංගුතං විහෙරන්තං. යම් හේකින් මේ ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර වේද අවිජ්ජා දෝමනස්ස අකුසල ධම්ම අන්වාස වේයුම්. මේ ලෝභ ද්වේෂ ආදී අකුසල දහම් තමන් ලුහු බැඳගෙන එයිද යම් වෙලාවකින් ඇස අසංවර වුණොත් තස්ස සංවරාය කියනවා. තස්ස සංවරාය පටිපච්චති. ඔහු ඇස නම් වූ ඉන්ද්‍රිය සංවර කරගන්න ප්‍රතිපදාවට එනවා කියනවා. රක්කති චක්කේන්ද්‍රයන් ඇස නම් වූ ඉන්ද්‍රිය රකින්නවා කියනවා. ඒතර පින්නස්සන් මේකේ දේශනා කරන සංවර පදාන කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න පදන් වීරිය ගන්නවා. හරි ලස්සනයි ඒක. එතකොට ඒක පැහැදිලි. එහෙනම් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න වීරියක් නැතුව කරන්න බෑ මේක. මේකේ තියෙන සංවර පදානය කියන පින්වත්නි එහෙනම් මේ ඇස කන් නාසය දිවකය මනස ඉන්ද්‍රියන් රැකගන්න පදන් වීරිය ගන්නවා. හරි පුදුමයි බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා කෞශල්‍ය හිතා ගන්න බෑ පින්වත් ස්වාමීන් වහන්සේ. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ
ඇස විතරක් නෙවෙයි කන නාසය දිවකය මනස ඉන්ද්‍රිය 6ටම මේක දේශනා කරනවා. ඊළඟට දේශනා කරන කතමංච බික්කවේ මේ මොකද්ද කියන කතමංච බික්කවේ පහන පදාන. මොකද්ද කියන මේ ප්‍රහාණය කරන්න පදන් වීර්ය ගැනීම මොකද්ද කියනවා. දේශනා කරන බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ පහන කියන්නේ? දේශනා කරන බුදුරජාණන් වහන්සේ uppannam කාම විතක්කං නාදිවාසේති. ආන් උපන් වූ කාම විතරක ඉවසන් නැහැ කියනවා. නාදිවාසේති පජහති දුරු කරනවා අතහරිනවා විනෝදේති ඒ වගේම නැති කරනවා බැන්ති කරෝති මේ දුරු කළා දානවා අනභවංගමීති අභාවයටපත් කරනවා කියනවා. එහෙනම් පින්නස් සායනස එතන විස්තර කරන්නේ පහන පදාන කියලා කියන්නේ උපන් වූ මේ කාම විතරක දුරු කරන්න පදන් වීර්ය ගන්නවා. ඊළඟ දේශනා කරනවා මේ uppannam ව්‍යාපාද විතක්ක නාදිවාසේති. උපන්නා වූ ව්‍යාපාද විතරක ඉවසන් නැහැ කියන පින්නස් ස්වාමීන් වහන්සේ. මෙන්න ඉවසන් නැහැ කියලා කියන්නේ එතන වීරියක් ගන්න ඉපේ. නේද? හිතට දේශයක් එද්දී දේශي ඉවසන් නැහැ. ඒක එයා දුරු කරන්න මහන්සි ගන්නවා නම් එතන වීරියක් එයා ගන්නවා කියනවා. පජහති දුරු කරනවා. විනෝදේති නැති කරනවා. බැන්ති කරෝති දුරු කළා දානවා. අනභවංගමේති අභාවයටපත් කළා දානවා කියනවා. uppannam විහිංසා විතක්ක නාදිවාසේති පජහති විනෝදේති බැන්ති කරෝති අනභවංගමේති. උපන්නා වූ විහිංසා විතරක මොකද්ද කරන්නේ? ඉවසන් නැහැ. ඒ වගේම මේ දුරු කරනවා කියනවා නැති කරනවා කියනවා අභාවයටපත් කරනවා කියනවා. uppන්නේ පාපකී අකුසලයේ ධම්මේ නාදිවාසේති පදහති විනෝදේති බැන්ති කරෝති අනභවංගමේති. උපන් පාපී අකුසල ධර්මයන් ඉවසන් නැහැ කියනවා. ඒ වගේම අතහරිනවා කියනවා දුරු කරනවා කියන නැති කරනවා කියන අභාවයටපත් කරනවා කියනවා. මේක කියනවා පින්නස් ස්වාමීන් වහන්සේ මේ පහන පදාන. එහෙනම් අර කාම විතරක විහිංසා විතරක ව්‍යාපාද විතරක මේ දුරු කරන්න කරන පදන් වීරියට කියනවා පහන පදාන. මේ හරි මේ කියන පින්නසන් දැන් මේ දේශනා කියවද්දි තේරුණේ බුදුරජාණන් වහන්සේ මේ එක එක පරයයන්ගේ මේ වීරිය විස්තර කරලා තියෙන ආකාරය. ඊළඟට දේශනා කරන කතමංච බික්කවේ භාවනා පදාන. මහණෙනි මේ භාවනා පද කියන්නේ මේ භාවනා සමත විදර්ශනා වඩන්න කරන පදන් වීරිය මොකක්ද කියනවා. දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඉද බික්කවේ බික්කු සති සම්බොජ්ජංගම් භාවේති. සති සම්බොජ්ජංගේ වඩනවා කියනවා විවේක නිස්සිතං. විවේකී සිතින් යුතුව විවේක නැඹුරු සිතින් යුතුව විරාග නිසිතං විරාගී සිතින් යුතුව නිරෝධ නිසිතං ඇල්ම නිරුද්ධක සිතින් යුතුව වොස්සග්ග පරිණාමයෙන් නිවනට යොමු කළ සිතින් යුතුව සති සම්බොජ්ජංගේ වඩනවා. මේ විදිහට පින්නස් ස්වාමීන් වහන්සේ බොජ්ජංග ධර්ම 7ම වඩනවා කියනවා. එහෙනම් අපිට පැහැදිලි මේ කාරණා වලින් මේ බොජ්ජංග ධර්මයන් වඩන්න සමත විදර්ශනා වඩන්න කරන පදන් වීරියට කියන මොකද්ද? භාවනා පදාන. ඒතර මේ ඔක්කොම අහද්දි පින්නස් ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඇති වෙන්නේ මොකද්ද? ආසාවක් ඇති තියුණු ඡන්දයක් ඇති වෙනවා පදන් වීරිය වඩන්න. ඊළඟ ලස්සන කාරණයක් තියෙන පින්නස් ස්වාමීන් වහන්සේ කතමංච බික්කවේ අනුරක්කන පදානම්. මොකද්ද කියනවා මේ රැක ගැනීම නම් පදන් වීරිය. ඒක ලස්සන ප්‍රකාශයක් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? මේ uppannam බද්දකං සමාධි නිමිත්තං අනුරක්කති. ඒක තියෙනවා මේ උපන්නා වූ සොඳුරු සමාධි නිමිත්ත රැක ගන්නවා කියනවා. එහෙනම් පින්නස්සනස අපිට පැහැදිලි වීරිය කළා උත්සාහ කරලා යම් සමාධි නිමිත්තක් හටගත්තද ඒක රැක ගන්න මහන්සි ගන්නවා කියනවා. ඒ රැක ගන්න මහන්සි ගැනීම කැපකිරීම අයිති කියන පින්නස් ස්වාමීන් වහන්සේ අනුරක්කන පදානං. ඒ කියන්නේ මේ සමාධි නිමිත්ත රැක ගන්න කරන වීරියට කියන අනුරක්කන පදානං. මෙන්න මේ විදිහට පින්නස් ස්වාමීන් වහන්සේ පදන් වීරිය ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් අපිට නොඒක ආකාරයෙන් කතා කරන්න පුළුවන්. මේ විදිහට වීරිය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ පින්නස් ස්වාමීන් වහන්සේ මම කෙටියෙන් විස්තර කරන්න ලැබෙන කාල වේලාව අනුව තීන පින්නස් ස්වාමීන් වහන්සේ මේ සිහිය ගැන දැන් අපි කතා කරන්නේ පින්වත්නි පළවෙනි මාතෘකාව තමයි කතා කරන්නේ. එකක් තමයි වීරිය. ඊළඟ පින්නස් ස්වාමීන් සිහිය. මෙන්න මේ දෙකම අපි එකට කතා කරනවා. සිහිය ගැන කතා කරද්දී පින්නස් ස්වාමීන් වහන්සේ මම මේ කෙටියෙන් විස්තර කරනවා. ඒකේ තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ මේ ගේලඤ්ඤ කියන සූත්‍රය දෙකෙන් මේ ගිලන් හලේදී වඩාලකින් දෙසුමේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතෝ භික්කවේ භික්ඛු සම්පජානෝ කාලං ආගමෙය්‍ය කියන මහණෙනි සිහිනුවණින් පිරිනිවන් පාන්න කල් බලාගෙන සිටිය යුතුයි කියනවා.
සිහිනුවණින් පිරිනම් පාන කල බලාගෙන සිටිය යුතුයි කියන ඔන්න සිහිය ගැන දේශනා කරන මහණෙනි කතංචි භික්කවේ භික්ඛු සතෝ හෝති. මොකද්ද කියන සිහිය කියන්නේ? මේක දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. කායානුපස්සනාව කායානු සිහිය පිටවගෙන වාසය කරනවා කියනවා. වේදනාවනු සිහිය පිටවගෙන වාසය කරනවා කියනවා. ඒ වගේම මේ චිත්තානුපස්සී විහෙරති. චිත්තානුපස්සනාවෙන් වාසය කරනවා කියන ධම්මානුපස්සී විහෙරති. ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා කියන කොහොමද වාසය කරන්නේ? ආතාපි කෙලස් තවන වීරියෙන් යුතු සම්පජානෝ නුවණින් යුතුව සතිමා සිහියෙන් යුතුව විනයයේ ලෝකේ අවිජ්ජා දෝමනස් සමේ ලෝකේ ඇලීම් ගැටීම් දුරු කරමින් සිහියෙන් යුතුව වාසය කරනවා කියනවා. කොහොමද වාසය කරනවා කියනවා? මේ නුවණින් වාසය කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ මේකේ ඉද බික්කවේ බික්කු අභික්ඛන්ති පටික්ඛන්ති සම්පජානකාරී හෝති. මේ ඉදිරියට යනකොට ආපස්සට හැරිලා ඉද්දි සිහි නුවණින් වාසය කරනවා කියනවා. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. එයා ඉදිරිය බලනවා, වටපිට බලනකොට සිහි නුවණින් ඒක කරනවා කියනවා. ඒ වගේම දේශනා කරනවා සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අතපය දිගාරිනවා, ඒවා අතපය හකුලවනවා, දිගාරිනවා, සිහියෙන් කරනවා කියනවා. ඒ සිහි නුවණින් කරනවා කියන්නේ සම්පජානය කියන්නේ පින්වත්නි සිහි නුවණ. ඒ කියන්නේ කල්පනාකාරීව කරනවා කියන එකයි දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. ඊළඟ දේශනා කරනවා සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති. සංගල සිවුරු පාත්‍ර සිවුරු ධාරණකොට පින්නස් ස්වාමීන් වහන්සේ ඒක කල්පනාකාරීව කරනවා කියනවා. මේ සිහිය ගැන මේ කියන්නේ මේක ලස්සන ප්‍රකාශයක් තියෙනවා මම කිටියෙන් කියන්නම් ඒක. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ විදිහට දානේ වළඳද්දී පානය කරද්දී ඒ වගේම පින්නස් ස්වාමීන් යමක් සපනකොට අපි ඊළඟට රස විඳිනකොට ඊළඟට මේ වැසිකිලි කැසිකිලි කරනකොට පවා සිහි නුවණින් ඒක කරනවා කියනවා. ඊළඟට ඇවිදිනකොට නැවතිලා ඉන්නකොට ඉඳගෙන ඉද්දි සැතපෙද්දි ඒ වගේම නිදි වරද්දි මේ ඔක්කොම සිහි නුවණින් කරනවා කියනවා. මේකේ ලස්සන කාරණාවක් මම මතක් කරේ පින්නවසන් මේ කෙටියෙන් එකක් විස්තර කරන්න. ඒකේ තියෙනවා තස්සවේ භික්කවේ භික්කුණු ඒවං සතස්ස සම්පජානස්ස අප්පමාතස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ uppajjati සුඛා වේදනා. මේ විදිහට එයා සිහියෙන් යුක්තව ඒ වගේම නුවණින් යුක්තව කෙලස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරගෙන ඉන්නකොට සැප වේදනාවක් හට ගන්නවා කියනවා. සැප වේදනාවක් හට ගන්නකොට පින්නස් ස්වාමීන් වහන්සේ සෝ ඒවම් පජානාති. ඔහු දැනගන්නවා කියනවා මොකද්ද? uppannāko මයායන් සුඛා වේදනා. ඔහුට සැප විඳීමක් හටගත්තා කියලා දැනගන්නවා කියනවා. සාචකෝ පටිච්ච දැනගන්නවා කියනවා මේක හේතු සහිතවයි මේ වේදනාව හටගත්තේ. නෝ අප්පටිච්ච හේතු නැතිව නෙවෙයි කියන මේක හටගත්තේ. කිම් පටිච්ච ඔහු දැනගන්නවා කියන පින්නසන්ද මොකද්ද මේ සැප වේදනාව හටගන්න හේතුන කාරණේ? ඉමමේව කායං මේ කයම තමයි කියන හේතුව. එහෙනම් මේක පින්නසන්ද මම මේ සිහියයි නුවණයි එක මේ ඉස්මතු කරන්න මේ දේශනාවේ කොටසක් ගත්තේ. එතකොට එයා සැප විඳීම දැනගන්නේ සිහියෙන් නුවණින්. මේ කයම කියන හේතුව දේශනා කරනවා මේ දේශනා කරනවා අයංකෝ පන කායෝ අනිච්චෝ. ඔහු දැනගන්නවා කියන මේ කය අනිත්‍යයි. සංකතෝ හේතුඵල ධාමෙන් හටගත්ත දෙයක්. පටිච්ච සමුප්පන්නෝ පටිච්ච සමුප්පාදයෙන් හටගත්ත දෙයක්. අනිච්ඡං කෝපන සංකතං පටිච්ච සමුප්පන්නං කායං පටිච්ච උප්පන්න සුඛා වේදනා කුතු නිච්චා. කියන මේ අනිත්‍ය හේතුන්ගෙන් හටගත්ත ඒ කියන්නේ සංකත ධර්මයන්ගෙන් හටගත්ත පටිච්ච සමුප්පාදයෙන් හටගත්ත කය මුල් කරගෙන හටගත්ත මේ සැප වේදනාව නිට්ටය අනිත්‍ය නොවී තියේද? අනිත්‍ය නොවී තියේද කියලා ඔහු දැනගන්නවා කියනවා. මේ ගේලඤ්ඤ සූත්‍රයේදී පින්නස් ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ ගිලන් හලේදී වදාළ දෙසුම. මේකෙන් අපිට ගන්න තියෙන පින්නස් ස්වාමීන් වහන්සේ සිහියෙන් නුවණින් යුතුව ඒ තමන්ට හටගත්ත සැප විඳීම දැනගන්නවා කියනවා. සිහියෙන් නුවණින් යුතුව තමන්ට හටගත්ත දුක් විඳීම දැනගන්නවා කියනවා. සිහියෙන් නුවණින් යුතුව පින්නස් ස්වාමීන් වහන්සේ තමන්ට හටගත්ත උපේක්ෂා විඳීම දැනගන්නවා කියනවා. ඉතින් පින්නස් ස්වාමීන් මට මේ ලැබිච්ච කාල වේලාවේ මම මහන්සි ගත්තේ එහෙනම් ඉස්සලම අපි මේ පැහැදිලි කරලා දුන්න පින්නස් ස්වාමීන් වීරිය ගැන. ඊළඟට පින්නස් ස්වාමීන් සිහිය නුවණ ගැන මේ මම පැහැදිලි කරලා දුන්නේ මේ සිහිය පවත්වන්නේ කොහොමද? සිහි නුවණ දෙක පවත්වන ආකාරය මේ ගේලඤ්ඤ සූත්‍රයේදී පින්නස් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරා. ඉතින් ඒ නිසා පින්නස් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ යම් කාරණයක් වැටහෙන්න ඇති මේ පින්නතුන්ට වීරිය කියන්නේ කුමක්ද? සිහි නුවණ කියන්නේ මොකක්ද කියන කාරණේ සම්බන්ධ පින්නස්. එහෙමයි පින්නස් ස්වාමීන් වහන්සේ. පින්නස් ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා වගේ මේ ආරද්ධ වීරිය වඩන කෙනෙක්
මනා සිහිනුවණින් යුතුව වාසය කරනවා. සතර සතිපට්ඨානය ප්‍රගුණ කරමින් ඒ ශ්‍රාවකයා වාසය කරද්දී දැන් මෙහි සඳහන් වෙනවා අවස්ථාවෝචිත ප්‍රඥාවෙන් යුක්ත වෙනවා කියනවා. සිහියනොත් මෙහි සඳහන් වෙන්නේ සති නේපක්කේ තිබ්බ චන්දෝ හොති. කියන්නේ සිහිය සිහි නුවණිනුත් යුක්තව වාසය කරනවා. එතකොට සති සම්පජන්ණයෙන් යුතුවද වාසය කරනවා. ඉතින් මේ විදිහට සිහි නුවණින් යුතුව වාසය කරන ශ්‍රාවකයා ආරද්ධ වීරියෙන් යුතුව පදන් වීරිය වඩමින් වාසය කරන ආකාරය ගැන පින්නත් ස්වාමීන් වහන්සේ මනාකොට පැහැදිලි කළේ. වීරියදී පින්නත් ස්වාමීන් වහන්සේ විශේෂ කාරණාවක් මතක් කළා. ඒ තමයි තියුණු ඡන්දය කැමැත්තක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ සෑම ධර්මයකටම මූලික වෙනවා. සෑම කාරණාවකදීම කැමැත්ත මුල් වෙනවා. අපි යමකට කැමති නම් තමයි ඒ දේ පුරුදු කරන්නේ, ඒ දේ සොයාගෙන යන්නේ, ඒ දේ ගැන හොයලා බලන්නේ. එතකොට වීරිය ආරම්භ කරන්න එයාට කැමැත්තක් ඇති වෙනවා ධර්මයේ හැසිරෙන්න. ඒ කැමැත්ත මුල් වෙලා එයා නිරන්තරයෙන් තවදුරටත් වීරිය කරනවා. ඒ වගේම මේ සිහිනුවණ වඩද්දී, සිහිනුවණින් යුතුව වාසය කරද්දී බලවත් කැමැත්තක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක උපමාවකදී වදාලා. උපමාවකින් වදාලා එළදෙනක් Taman අලුත වදාපු පැටියෙක් ඉන්නවනම් ඒ පැටියා විතරක් බලාගෙන හරියන්නේ නැහැ කියෝ. එළදෙන තනකොළ කනගම පැටියා බලා ගන්නවා කියෝ. තනකොළ කන්න විතරක් ගියොත් පැටියා නැසෙනවා. පැටියා විතරක් බලා ගන්න ගියොත් තනකොළ කන්න නැතුව පැටියට කිරි දෙන්න නැති වෙනවා. ඒ වගේ මේ ධර්මාවබෝධය කෙරෙහි බලවත් ආසාවක් තියෙනවා. තමන් ඒ වගේම වතපිළිවෙතින්ද පොහොසත් වෙමින් ධර්ම මාර්ගය තුල ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. ඉතින් එය සංවරව වීරියෙන් උත්සාහයෙන් බලවත් කැමැත්තකින් යුතුව වාසය කරනවා. නිරන්තරයෙන් ධර්ම අවබෝධයට කියන එකට උපමාවකින් බුදුරජාණන් වහන්සේ වදාළේ. පින්න ස්වාමීන් වහන්සේ ඊළඟට සඳහන් වෙනවා මේ ධර්මාවබෝධයලා ඇති තියුණු ආසාව, අපේක්ෂාව. ඒ අපේක්ෂාව අත්නොහල වීරියකින් යුතුව අත්නොහල ආසාවකින් යුතුව වාසය කරනවා ධර්ම අවබෝධය කෙරෙහි. පින්න ස්වාමීන් වහන්සේ මේ ගැන තවදුරටත් අපි මුලින් පැහැදිලි කරගත්තා. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය පින්න ස්වාමීන් වහන්සේලාගේ අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් ස්වාමීන් වහන්සේ මාර්ගඵල අවබෝධයට ඇති තියුණු ආසාව ගැනයි අපිට දැන් කතා කරන්න තියෙන්නේ. මාර්ගඵල අවබෝධයකට කෙනෙකුගේ හිතේ ආසාවක් ඇති වෙන පින්වත්නි, මේ සසරේ තියෙන ස්වභාවය මනාකොට තේරුම් ගත්තොත් විතරයි. මේ සසරේ තියෙන ස්වභාවය හරියට තේරුම් නොගත්තොත් එයාට මේ ජීවිතයේ යම් තියෙන ආස්වාදයක් විතරක් පෙනිලා ආදීනව නොපෙනී යනවා. ඒ කියන්නේ අපි ගත්තොත් අපි මේ ගත කරන ජීවිතේ අපි බහුල වශයෙන් ආදීනව වලට මුහුණ දෙනවා. නමුත් අපිට තියෙන චූටි ආස්වාදයෙන් මේ හිත වැහෙනවා. එතකොට ඒක චතුරාර්ය සත්‍ය අවබෝධයේ නැති මෝහ සහගත සිතේ තියෙන ස්වභාවයක්. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සමහර අවස්ථාවල මෙන්න මේ කරුණු ශ්‍රාවකෙක් සිහි කරන්න. මේ කරුණු ශ්‍රාවකයා සිහි කරන්න කියලා ඨාන සූත්‍රවල එහෙම මේ ජීවිතයේ තියෙන යථා ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සසරේ තියෙන ඇත්ත ස්වභාවය දැනගත්තොත් ඒ සසරේ ඇත්ත ස්වභාවය සාමාන්‍යයෙන් අපි ගත්තොත් පින්නත් ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකෙක් සීල ආරක්ෂා කරන ශ්‍රාවකෙකුට උනත් සමහර විට කාලයක් කර වීරිය අඩුවෙන් සිහිය අඩුවෙන් ඉන්නකොට සමහරට මේ සසරේ තියෙන ස්වභාවය සසර බය සතර අපා බය එහෙම අමතක වෙලා ගිහිල්ලා ආයෙත් සාමාන්‍ය පරණ ස්වභාවයට වැටෙන එකක් තියෙනවා. එතකොට අර මාර්ගඵලයේ අවබෝධයට තියෙන තියුණු අපේක්ෂාව තමයි ගිලියෙන්නේ. ඒ නිසා මේ දිට්ඨි පටිවේදේ තිබ්බ චන්දෝ හොති කියලා කියන්නේ මාර්ගඵල අවබෝධය කෙරෙහි දිට්ඨි ප්‍රතිලාභය ලැබීම, සම්මා දිට්ඨිය ලැබීම, ආර්ය සත්‍ය අවබෝධය ලැබීම. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්න, ආර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන තියුණු කැමැත්ත, ඒ ඡන්දේ උපදින්නේ සාමාන්‍යයෙන් අපේ මේ ජීවිතයේ ඇත්ත ස්වභාවය නොතේරුම් ඉන්න තාක්කල්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා, දැන් අපි ගත්තොත් ඒ ධර්මයේ තියෙන කොටසක් සංවේගවත්තු කියලා. ඒ සංවේගවත්තු වල තියෙන කරුණු 8ක් සිහි කරන්න ඕන කියනවා ශ්‍රාවකේ. ඒ තමයි කියනවා ජාති එකක් ඉපදීම, ඊළඟට ජරා වයසට යෑම, ඊළඟට ව්‍යාධි ලෙඩ දුකටපත් වීම, ඊළඟට චුත වීම කියලා කියන්නේ මරණයටපත් වීම, ඊළඟට අපායේ ඉපදීමට සිදු වුණොත් ඒ අපාබය, ඊළඟට අතීත සසරේ ගෙවූ දුක, අනාගත සසරේ දුක, ඊට පස්සේ ආහාර සෙවීමේ දුක, මෙන්න මේවා සිහි කරන්න ඕනි කියනවා. දැන් අපි ගත්තොත් අපිට ඉපදීම කියන එක දුකක් හැටියට පේන්නේ නැහැ. බොහෝ විට ගෙදරකට දරුවෙක් ඉපදුනොත් ඒ ගෙදර පිරිස සතුටු වෙනවා. ඊට පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද ඒක සමරන උපන්දිනේ හැටියට. එතකොට ඒක සතුටට කාරණාවක් හැටියටයි පේන්නේ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ ඉපදීම ගැන
අපි ඇත්තට කල්පනා කරලා බැලුවොත් මේ ඉපදීමේ ඇත්තම සතුටක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරින් තේරුම් ගනිද්දී තියෙනවා ජාති පච්චය ජරා මරණ කියලා. ඒ කියන්නේ ඉපදීම ප්‍රත්‍යයෙන් තමයි මේ වයසට යෑම, ඊට පස්සේ ලෙඩවීම, මරණයටපත් වීම මේ දුක් රැසම හටගත්තේ. එතකොට ඒ ගැන අපි කල්පනා කරන එක පොඩ්ඩක් පසෙකින් තියලා අපි කල්පනා කරොත් සාමාන්‍ය මිනිසෙක් උපදිනකොට අපිම අපේ අම්මගේ මව් කුසට ආවට පස්සේ අපි මේ මාස 9ක් විතර මේ මව් කුසේ හිර වෙලා ඒ අම්මගේ ශරීරයේ තියෙන උණුසුමින් පීඩාව විඳිමින් ඊළඟට මේ මව් කුසේ ගර්භාෂය තුල හිර වෙලා ඊට පස්සේ ශරීරයේ තියෙන කොටස් එක්ක සම්බන්ධ වෙලා තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට ඒක අපිට කොයිතරම් පීඩාවක් වෙන්නද කියලා අපිට දැන් මතකයක් නැහැ. නමුත් අපි ඒක සිහි කරන්න ඕනේ. අපි මේ වගේ දුකක් වින්දා සසරේ උපදීම නිසා. එතකොට මේ මව් කුසේ දුක් විඳලා ඊට පස්සේ මව් කුසෙන් එළියට ඒ දරුවා බිහි වෙද්දී අප්‍රමාණ දුකක් ඒ අම්මත් විඳිනවා, දරුවත් විඳිනවා. එතකොට එහෙම විඳගෙනයි මේ මනුස්ස ලෝකයේ එළිය දකින්නේ. මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි අපි ගත්තොත් තිරිසන් ලෝකෙකත් එහෙමයි. එතකොට එහෙම උපදිද්දී මහා දුකක් දොම්නසක් විඳගෙන තමයි මේ මනුස්ස ලෝකේ ඊළඟට තිරිසන් ලෝකවල පාව උපත ලබන්නේ. එතකොට ඒක ඉපදීමේ දුක. කෙටියෙන් මං කිව්වේ ඊළඟට තියෙනවා ජරාවටපත් වීම, වයසට යෑමේ දුක. දැන් වයසට යෑමේ දුක අපිට හිතෙන්නේ ගොඩාක් වයසට ගියාම පස්සේ විතරනේ. දැන් වයසට යෑම පටන් ගන්නවා අපි මව කුසේ ඉපදිච්ච දා ඉඳලම ස්වාමීන් වහන්සේ. මට මතක හැටියට ඔය තියෙනවා මේ නැගිනහිරින් උදා වෙච්ච ඉර නොනැවතීන බටහිරට යනවා වගේ මේ උපන් දාසිට මව කුසේ පිළිසිඳ ගත්ත දාසිටම වයස කියන එක යනවා කියන මොන හේතුවක් නිසාවත් නවතින්නේ නැහැ කියන. එතකොට ඒ වගේ මේ වයසට යෑම තියෙනවා. දැන් අපි ගත්තොත් තරුණ වයසටපත් වෙද්දී කෙනෙක් තරුණ වයස ගැන හිතලා සතුටු වෙනවා. ඊළඟට මැදි වයසටපත් වෙද්දී මැදි වයස ගැන කල්පනා කරනවා. ඊළඟට වයසට යද්දී තමයි මේ අන්තිම කාලෙත් තමයි අපිට මේ වයසක් ගැන කතා වෙන්නේ. නමුත් ඒ ජරාවටපත් වීම අපේ ජීවිතවල තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ජරාවටපත් වීම සූත්‍රවල විස්තර කරලා තියෙන්නේ. කොහොමද? ඛණ්ඩිච්ඡං දත්තාදී කැඩිලා යනවා කියනවා. පාලිච්ඡං කෙස් පැහිලා යනවා කියනවා. ඊට පස්සේ දත් කැඩිලා යනවා, හැම රැලි වැටෙනවා කියනවා. ඊළඟට වලිත්තචත මේ ශරීරයේ විකෘති ස්වභාවයටපත් වීගෙන යනවා කියනවා. දැන් මම දැකලා තියෙනවා සමහර වයසක ආච්චිලා සීයලා ඉන්නවා. සමහර ආච්චිලා සීයලාගේ කොන්ද කොච්චර කුදු වෙනවද කියන්නේ මේ හිස පොළොවට අඩියක් දෙකක් යනකම් පහත් වෙලා හැරමිටි එල්ලලා යනවා දැකලා තියෙනවා. තුල ඉච්චර මේ වයසට යෑමෙන් වයසට ගිහිල්ලා හොඳටම මේ ශාරීරික අබල දුබල වෙනවා. ඊට පස්සේ දැන් ඒකේ තියෙන වලිත චතා කියන්නේ ශාරීරික විකාර ස්වභාවයටපත් වෙනවා කියන්නේ. මූණ විරූපී වෙලා ගිහිල්ලා අර කලින් හිටපු කෙනා නෙවෙයි තරුණ කාලේ හිටපු කෙනා නෙවෙයි. ඊට පස්සේ සමහරට මේ කකුල් ඇඟිලි හැම එහෙට මෙහෙට හැම පැත්තටම විසිරීලා ගිහිල්ලා. හරි විකෘති. සමහර අයට මම දැකලා තියෙනවා මේ වයසට ගිය අම්මලා තාත්තලා මේ අතපය වේවුලනවා. ඒගොල්ලෝ වන්දනා කරගත්තොත් එහෙම අතපය වේවුලන එක නවතින්නේ නැහැ. එක දිගටම එහෙම. එතකොට ඒ වගේ වයසට යෑම ඊළඟට ලෙඩ දුකටපත් වීම නොඑක් ලෙඩ දුක් හට ගන්නවා. සමහර පිළිකා වගේ ලෙඩ හැදගත්තාම ඒගොල්ලෝ ඒකෙන් ජීවිත කාලේ මරණයටපත් වෙනකම් දුක් විඳිනවා. සමහර අසනීප තියෙන ඔය බගන්දර ආදී සමහරට හට ගන්න ලෙඩවලදී මේ සමහරට මල මුත්‍රා කරන මාර්ගයන් කුණු වෙලා පැසවලා යනවා. ඒකට මේ ව්‍යාධි දුකනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේවා සිහි කරන්න ඕනේ. මේ සසරෙන් නිදහස් වෙන්න හිතෙන්න. මේ ආදීනව පැත්ත මෙනෙහි කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා අපාය මරණයටපත් වීම. නොඒ ක්‍රම වලට මිනිස්සයා මරණයටපත් වෙනවා. ඒක සිහි කරන්න කියනවා. ඊට පස්සේ අපාය උපදින්න සිදුවීම දුක. දැන් අපි ගත්තොත් ඔබ ඕන තරම් මේ ශ්‍රද්ධා රූප ዋහිනී මහලා ඇති මේ නිරේ ගැන විස්තර. නිරේ සත්වයන් ගිනි දැල් අතරේ පිච්චෙන හැටි. ඊට පස්සේ ලෝකුම නිරේ වැටලා මේ ලෝදිය අතර පිච්චෙන හැටි. මේ වගේ නිරේ උපත ඒ නිරේ බය සිහි කරන්න කියනවා. ඊට පස්සේ තියෙනවා අතීත සසරේ දුක. බුදුරජාණන් වහන්සේ ඒක ලස්සනට පෙන්නලා තිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි ඔබේ සසරේ අතීතේ මව් මැරිද්දී හඬපු කඳුළු තියෙනවා මේ මහා මුහුදේ ජලයටත් වැඩි කියනවා. පියා මැරිද්දී හඬපු කඳුළු ජලයේ සතර මහා සාගරයේ ජලයටත් වැඩි කියනවා. ඊළඟට සහෝදර සහෝදරියෝ ස්වාමි භාර්යාව දරුවෝ මැරිද්දී හඬපු එක එක්කෙනාගේ වෙන්වෙන් වශයෙන් සතර මහා සාගරයේ ජලයටත් වැඩි හඬලා තිනවා මේ සසරේදී අතීත සසරේ. ඊළඟට පින්නත් ස්වාමීන් වහන්සේ තියෙනවා මේ එක එක සත්තු වෙලා බෙලි කැපුම් ලබද්දී ගලන් ගිය ජලේ ලේ මහ මුහුදේ ජලයටත් වැඩි කියලා. එතකොට මේ අපි හැමෝගෙම සසරේ අතීත කතාන්දරේ තියෙනවා. ලේ සාගරයකටත් වැඩි එක අවස්ථාවක විතර හරකෙක් වෙලා මැරෙද්දි ලේ සාගරයකට වැඩි අපේ ගලන් ගිහිල්ලා තියෙනවා.
ඊළඟට එක එක සත්තු වෙලා ඌරෝ වෙලා කුකුලෝ වෙලා මැරෙද්දී ලේ ගලන් ගිය අවස්ථාව මේ සතර මහා සාගරේ ජලයටත් වැඩි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට ඊළඟට අඬපු අවස්ථා කෙලවරක් නෑ. එතකොට මේ වගේ අතීත සසරේ දුක මෙනෙහි කරන්න කියනවා. මේ මාර්ගඵල අවබෝධයට සංවේගය හටගන්න ඉතින්. ඊළඟට තියෙන අනාගත සසරේ දුක සිහි කරන්න කියනවා. දැන් අපි අනාගත යම් තාක් සසරේ ගියොත් ඔය දුක් වල මැදින්ම යන්න තියෙන්නේ. යම් තාක් අපි දුක් මේ සසරේ යනවාද ඒ තාක්කල් දුක විඳ විඳ යන්න තියෙන්නේ. ඒක මෙනෙහි කරන්න කියනවා. ඊළඟට තියෙනවා ආහාර සෙවීමේ දුක සිහි කරන්න කියනවා. දැන් ආහාර සෙවීමේ දුක අපිට පුංචි කාලේ දෙමව්පියෝ කෑම හොයලා දුන්නට ඒ දෙමව්පියෝ ආහාර සෙවීමේ දුක අපි වෙනුවෙන් වින්දා. ඊට පස්සේ අපි තරුණ වීටපත් වුණාට පස්සේ ගිහි කෙනෙක් නම් හම්බ කරගෙන එයාගේ ජීවිතේම සමහරට ඔය ආහාර සෙවීමේ දුක වෙනුවෙන් තමයි කැප කරන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාට උනත් පින්ඩපාතය ආදී වඩින්න වෙනවා ආහාර සෙවීමේ දුක නිසා. ඊළඟට සත්තු වුණාට පස්සේ බලන්න සත්තුන්ට වෙන විපත සමහරට පණ පිටින් තව සත්වෙක් කන්න වෙන්නේ මේ ආහාර සෙවීමේ දුක. දැන් ඔබ මනුස්ස ජීවිතේම සමහරට ඔබ කලින් පහුගිය කාලේ ඔය මේ චීනේම මිනිස්සුන්ගේ ආහාර පාන රටාව දිහා දකින්න නැති පණ පිටින් සත්තු අනුභව කරනවා මේ මිනිස්සු. බලන්න එතකොට මේ සසරේ තියෙන මේ ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සසරේ මේ ස්වභාවයන් දැනගෙන කෙනෙක් සංවේගයටපත් වෙන්න ඕන කියලා. සංවේගයටපත් වෙනවා කියලා කියන්නේ අපි දැන් අර පසුතැවීම ශෝකයකටපත් වෙන එකක් නෙවෙයි. අපි කල්පනා කරන්න ඕනේ මේක මුල් කරගෙන අපි මේකෙන් නිදහස් වෙන්න පාරක් හොයන්න ඕනේ නේද කියලා. එතකොට තමයි මාර්ගඵල අවබෝධයකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න කෙනෙක්ගේ තියුණු කැමැත්ත උපදින්නේ. මට මතකයි පින්නත් ස්වාමීන් වහන්සේ කෝසම්බි සූත්‍රයේ තියෙනවා සාරාණීය ධර්ම කියලා 6ක් තියෙනවා. ඒ සාරාණීය ධර්ම 6 තියෙනවා පළවෙනියට මෛත්‍රී සාගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. ඊට පස්සේ තමන්ගේ පාත්‍රයට ලැබෙන දේ උනත් බෙදා හදාගෙන අනුභව කිරීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට සීලයේ තියෙන පාරිශුද්ධත්වයේ කැලල් නැතුව, සිදුරු නැතුව පවත්ව ගන්න එක මේ කරුණු දේශනා කළා. ඊළඟට අන්තිමට මේ සාරාණීය ධර්මවල දේශනා කරන බුදුරජාණන් වහන්සේ සාරාණීය කියලා කියන්නේ පින්නත් මේ සිහි කරන්න ඕනේ නිතර මෙනෙහි කළ යුතු එයා කල්පනාවේ තිබිය යුතු ධර්ම කියනවා. ඒකේ තියෙනවා මේ සාරාණීය ධර්ම වල අන්තිම එක පුනච පරම් භික්කවේ භික්ඛු යායම් දිට්ඨි අරියා නීයානිකා නීයාති තක්කරස්ස සම්මා දුක්ඛකයයි. මහණෙනි මේ තව සාරාණීය ධර්මයක් තියෙනවා කියනවා. ඒ තමයි කියන ආර්යෝ නිවන පිණිස පවතින යම් මනාකොට දුක් සේවීමක් පිණිස පවතිනා යම් ආකල්පයක් ඇද්ද? ඒ කියන්නේ මේ නිවන් අවබෝධ කරගන්න ඕනි කියලා යම් ආකල්පයක් තියෙනවද? දුක නැති කරගන්න ඕනි කියලා යම් ආකල්පයක් තියෙනවද? ඒක තමයි කියනවා. ඒක තියෙනවා තථාරූපාය දිට්ඨියා දිට්ඨි සාමාන්‍යගතෝ විහෙරති. සබ්‍රාහ්මචාරී ආවීචේ වරහෝච. ඉතින් ඒ බඳු ආකල්පයකින් යුක්තව සබ්‍රාහ්මචාරින් වාසෙලා හිටියත් ඒ සබ්‍රාහ්මචාරින් වාසෙලා නැතත් ඒ අදහසින්ම සමානව ඉන්නවා කියනවා. ඒ කියන්නේ මම නිවන් අවබෝධ කරගෙන අදහසින් යුක්තව වාසය කරන්න ඕන කියන එක හිතේ දරාගෙන ඉන්නවා කියනවා. ඒක ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් අපිට පැවිදි කෙනෙකුටත් එහෙමයි. ගිහි කෙනෙකුටත් ඒක තියෙන්න ඕනේ බුද්ධ ශාසනික ආවට පස්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරනවා ආයම්පි ධම්මෝ සාරාණීය. මේක සාරාණීය ධර්මයක් කියන සිහි කළ යුතු දෙයක්. පිය කරනවා. මේ කරුණෙන් තමයි කියන ප්‍රිය භාවය ඇති වෙන්නේ. මේ ශාසනික ප්‍රිය භාවය ඇති වෙන්න එක හේතුවක් කියනවා. මොකද්ද? මාර්ගඵල අවබෝධයේ තියුණු අපේක්ෂාව. දැන් සාමාන්‍යයෙන් බුද්ධ ශාසනයක උන තරබුද හට ගන්න හේතු වෙනවා. මෙන්න මේ අපේක්ෂාව නැති වුණාට පස්සේ. ඊට පස්සේ තියෙනවා ගරු කරනවා. අනිත් අය කෙරෙහි ලොකු ගෞරවයක් උපදිනවා කියනවා. ඊට පස්සේ තියෙන සංඝහය සංඝහය අවිවාදාය සාමග්ගය ඒකී භාවය සංවත්තති. අනිත් අය පිණිස යහපත පිණිස හේතු වෙනවා කියනවා. වාද විවාද නොකර එකට වාසය කරන්න සමගින් වාසය කරන්න උදව් වෙන ප්‍රධාන කාරණයක් කියනවා. මෙන්න මේ නිවන පිණිස තියෙන අපේක්ෂාව. ඒක මං හිතන්නේ ඒක බොහෝ වැදගත්. දැන් ස්වාමීන් වහන්සේලා අතර පැවිද්දන් අතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන දැන් පැවිදි දෙද්දීම ස්වාමීන් වහන්සේ අපි හැමෝම වාක්‍යයක් කියනවනේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය කියලානේ වාක්‍ය කියලා නිල්ලගන්නේ මේ සිවුරු දීලා මම පැවිදි කරවන්න මේ නිවන සාක්ෂාත් කරන්නමයි කියලා. එතකොට අපි ගත්තොත් ගිහි කෙනෙක් වුණත් මේ නිවන පිණිස කැමැත්තක් තියෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය හැසිරෙද්දී. ඒ නිවන පිණිස කැමැත්ත තිබ්බහම තමයි අරුබුද අඩුවේ මේ ශාසනය යන්න ලැබෙන්නේ. දැන් එයාට දුක් කරදර පීඩා ඔක්කොම හටගනිද්දී මෙහා කල්පනා කරනවා මේ කරදර මැද්දෙම මම නිවන් අවබෝධ කරගැනීමේ අපේක්ෂාව තියාගෙන හිටියොත් තමයි මට සසර දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ කියලා. ඒක හිතේ තියාගන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේම මහණෙනි ওই සාරාණීය කරුණු 6න් මේ කරුණු 6ක් තියෙනවා.
ඒ කරුණු හයෙන් හැම එකටම අග්‍ර වෙන්නේ ඉහළින්ම තියෙන්නේ මේ ආර්ය වූ නිවන පිණිස මේ නියානික ඒ කියන්නේ නිර්වාණය අවබෝධයේ පිණිස මනාකොට දුක් අවසන් කිරීම පිණිස යම් අපේක්ෂාවක් තියෙනවද ආකල්පයක් තියෙනවද අන්න ඒකයි කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පරාල ගොඩාක් එකතු කරලා කැණි මඩලට වද්දනවා කිව්වා. කූටාගාරයක හරි විශාල ගොඩනැගිල්ලක හරි. එතකොට ඒ ගොඩනැගිල්ලේ පරාල සියල්ලම තියෙන කැණි මඩල මුල් කරගෙන. කැණි මඩල අර පරාල සියල්ලට අග්‍ර වෙනවද? ආන් ඒ වගේ මේ නිවන පිණිස තියුණු අපේක්ෂාවක් ඇද්ද? මාර්ගඵල අවබෝධය පිණිස තියුණු අපේක්ෂාවක් ඇද්ද? සාරාණීය ධර්ම අතර අග්‍රමික ඒකකින්. හරි ලස්සනයි පින්වත් මේ බුදුරජාණන් වහන්සේගේ මේ විග්‍රහය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ දේශනාවේ ඉස්සරහට විස්තර කළ තියෙන මහණෙනි යමෙක් ආර්ය සත්‍ය මෙන්න මේ ස්වභාවය කියන්නේ මේ මාර්ගඵල අවබෝධය තියුණු අපේක්ෂාව ආර්ය සත්‍ය අවබෝධ කරන පුද්ගලයාගේ ස්වභාවයක් කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එතකොට එයාට සබ්‍රාහ්මචාරින් වහන්සේලාගේ කුදු මහත් කටයුතු වලට මැදිහත් වෙන්න වෙනවා. දැන් මේ අපේ පින්නත් ස්වාමීන් වහන්සේ කලින් එක සිහි කළා. සබ්‍රාහ්මචාරින් වහන්සේලාගේ කුදු මහත් කටයුතු වලට ඒකට මැදිහත් වෙන්න වෙනවා. හැබැයි එතකොට ඒ වෙලාවට මැදිහත් වෙලා කටයුතු කරනවා කියනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාත් රේගත්තොත් එහෙම සිවුරු පඳු ගන්න තියෙනවා, උපසම්පදා විනය කර්ම කරන ඒවා තියෙනවා. ඊට පස්සේ පැවිදි පින්කම් තියෙනවා. මේ වගේ දේවල් තමයි කුදු මහත් කටයුතු කියලා දේශනා කරලා තියෙනවා. අපි ගත්තොත් වත් පිළිවෙත් තියෙනවා. මේ කටයුතු මැදිහත් වෙලා කරනවා කියනවා. ගිහි අයගේ පැත්තෙන් ගත්තත් ඒ වගේ දේවල් තියෙනවා. ශ්‍රම දාන කටයුතු තියෙනවා, වත් පිළිවෙත් කටයුතු තියෙනවා, දායක කාර්ක ආදීන් වැඩ තියෙනවා, විහෙර විහාරදි කරනවා. මේ කටයුතු ඔක්කොම එයා මැදිහත් වෙලා ඒවත් කරනවා කියන පින්කම් කටයුතු. එතකොට ඊළඟට දේශනා කරන ඒවා කරද්දී ඒ වුණාට ඔහු තුළ සීලය දියුණු කරගන්න ඕනි. සමාධිය දියුණු කරගන්න ඕනි. ඉහළ ප්‍රඥාව දියුණු කරන්න ඕනි කියලා මහත් අපේක්ෂාවක් තියෙනවා කියනවා. එයාගේ අපේක්ෂාව ප්‍රධාන වශයෙන් තියෙන්නේ මේ නිවන් අවබෝධ කිරීම පිණිස. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කළ අපේ පින්නත් ස්වාමීන් වහන්සේ කලින් මතක් කළේ අර මේ අලුතෙන් පැටිය වැදපු ගව දෙන වැස්සි ඒ පැටියා බලා ගන්න ගමන් තනකොළ අනුභව කරනවා වගේ. පැටියත් බලා ගන්නවා තනකොළත් අනුභව කරනවා. එතකොට මේ දෙකම පරිස්සමින් කරගෙන යනවා කියෝ. ඉතින් ඒ වගේ කියන බාහිර වැඩ කටයුතු වල ආදී යෙදෙද්දී ඒ භික්ෂුව හෝ උපාසක උපාසිකාවන් හෝ මේ නිවන පිණිස තියෙන අපේක්ෂාව හොඳට මතකයේ තියාගෙන ඉන්නවා කියනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ මාර්ගඵල අවබෝධය ඇති තියුණු අපේක්ෂාව දැන් අපි බුද්ධ දේශනා ඇසුරින් ඒ වගේම ධර්මයේ ඇසුරින් තේරුම් ගන්න පුළුවන් ওই විදිහට ස්වාමීන් වහන්සේ. පින්න ස්වාමීන් වහන්සේ මේ කෝසම්බිය සූත්‍රය ගැන මතක් කරද්දී මට මතක් වුණා කෝසම්බී සූත්‍රය සංයුත්ත නිකායේ දෙවන පොත් වහන්සේගේ සඳහන් වෙන්නේ. මේ පොත් වහන්සේගේ ලස්සන දහම් කාරණාවක් තියෙනවා. ඒ තමයි එතන සඳහන් වෙන්නේ සවිට්ට කියන ස්වාමීන් වහන්සේ වගේම නාරද ස්වාමීන් වහන්සේ මේ මූසිල ස්වාමීන් වහන්සේ කියන මේ ස්වාමීන් වහන්සේලා අතර දහම් සාකච්ඡාවක් ඇති වෙනවා. එතන සඳහන් වෙනවා පටිච්චසමුප්පාදයේ සමුදය නිරෝධය ගැන තමයි සාකච්ඡා වෙන්නේ. අහනවා ඔබ වහන්සේ මේ ඉපදීම මුල් කරගෙන ජරා මරණ හටගන්නේ කියන එක දැනගෙන දැකගෙනද වාසය කරන්නේ කියලා අහනවා. ඒ විදිහට අනුපිළිවෙලින් පටිච්චසමුප්පාදයේ සමුදය ගැන නිරෝධය ගැන දැනගෙන දැකගෙනද වාසය කරන්නේ කියලා එක ස්වාමීන් වහන්සේ නම තවත් ස්වාමීන් වහන්සේ නමකින් අහනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා එහෙමයි ආයස්මතුනේ මම මේ ආකාරයෙන් දැනගෙන දැකගෙන ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් වාසය කරන්නේ කියලා. අවසානයේට එතකොට එහෙමනම් ආයස්මතුන් වහන්සේ රහතන් වහන්සේ නමක් නේද කියද්දී ඒ ස්වාමීන් වහන්සේ නිස්සබ්ද වෙනවා. එතකොට රහතන් වහන්සේ නමක් බව අනික් ස්වාමීන් වහන්සේලා දැනගන්නවා. ඊළඟට අනික් ස්වාමීන් වහන්සේගෙන් අහනවා සවිට්ඨයන් වහන්සේගෙන් අහනවා මේ විදිහට ප්‍රශ්න. ඒ ප්‍රශ්න අහද්දී තියෙනවා අර විදිහට මහක් දෙනවා මේ සමුදයත් නිරෝධයත් ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් දැනගෙන දැකගෙනද වාසය කරන්නේ. එහෙමයි ආයස්මතුනේ මම මේ භව නිරෝධය නිවනයි කියන කාරණාවත් දැනගෙන දැකගෙන වාසය කරනවා. එහෙමනම් ආයස්මතුන් වහන්සේ රහතන් වහන්සේ නමක් නෙවෙයිද කියලා අහනවා. ඒ වෙලාවේ පිළිතුරු දෙනවා මම අරහත්ත්වයටපත් වෙලා නැහැ කියනවා. තාම කීනාසු රහතන් වහන්සේ නමක් නෙවෙයි කියනවා. එතන ඊළඟට ලස්සන කාරණාවක් තියෙනවා. ආයස්මතුනේ ඒක හරියට මේ වගේ කියනවා. කාන්තාර පාරක අතරමං වෙලා යද්දී ඒ කාන්තාර යන අතරමඟ දැන් බොහොම පිපාසයෙන් යනකොට ලිඳක් හම්බ වෙනවා. ඒ ලිඳේ අඩියේ වතුර ස්වල්පයක් තියෙනවා දකින්න දැන් ලිඳේ ඇතුලේ වතුර තියෙනවා. හැබැයි අර පෑන් වළඳන්න පෑන් පානය කරන්න අර ලිඳෙන් ගන්න
බාල්දියක්වත් බාල්දියකින් ගන්න ලණුවක්වත් නැහැ කියනවා. හැබැයි ඒකාන්තයෙන්ම මේ ළිඳේ වතුර තියෙනවා කියලා දැක්ක කියනවා. ඒ වගේ මේ අමෘතේ තාම පරිපූර්ණ ලෙසින් පානය කළේ නැහැ කියනවා. හැබැයි අමෘතේ කියන්නේ අමා නිවන කියන්නේ මෙයමයි කියලා පැහැදිලිවම දැනගත්තා කියනවා. හරිම සුන්දරයි. එහෙමයි. ඒකට කාන්තාරයේ අතරමං වෙලා යන කෙනෙකුට අර අමෘතේ හම්බුණා වගේ කියනවා. ධර්මයේ ගැන සම්මාදිට්ඨිය ලැබුණා. ඒක නේද ඒකට කලබලත් නැහැ. ඉවසීමෙන් Taman නිවන් මඟ වාසය කරනවා. ඒක සඳහන් වෙනවා එතනම සඳහන් වෙනවා මේ අනික් රහතන් වහන්සේ අහනවා අනික් රහතන් වහන්සේගෙන් මේ සවිට්ඨයන් වහන්සේ ගැන මොකද්ද කියන්නේ ආයෙත් හිතන කියලා. ඒවං කල්යාණං ඒවං කුසලං කියනවා. ඒකාන්තෙම කල්යාණ උදයක්මයි ඒකාන්තෝ කුසලයක්මයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ කාරණාවේ පැහැදිලිනවා මේ කලබලයක් නෑ රහතන් වහන්සේලා මාර්ගඵලලාභී ශ්‍රාවකින් ධර්මාවබෝධයට බලවත් වීරිය බලවත් කැමැත්තක් තියෙනවා. ධර්මයේ තුල මනාව හික්මෙනවා කලබලයක් නැතුව සංසිඳීමටපත් වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේලා අද දවසේ බොහෝ දහම් කරුණු පැහැදිලි කරලා දුන්නා. මේ ධර්මාවබෝධයට කැමැත්ත ඇති කරගන්න. ඒ වගේම වීරියෙන් සිහිනුවණින් යුතුව වාසය කරන්න උපකාර වෙන. ඉතින් අද දවසේ දහම් සාකච්ඡාව සඳහා ලැබී තිබෙන කාලය අවසන් වෙලා තියෙනවා. අද දවසේ මේ දහම් සාකච්ඡාමය වශයෙන් අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවිවරුන්ගේ ධාර්මික රැකවරණයේ ආශිර්වාදය පින්වත් හැම දිනාට සලසා දෙත්වා. ඒ සියලු දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා චිරජීවනයේ ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ දහම් සාකච්ඡාව සඳහා වැඩම වදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාට මහමෙවුනා වාසී ලක්වාසී ලෝවාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ සීල පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සීල පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දවසේ දහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන්නේ පින්වත් ඩී.එම්. දිසානායක මහතා ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනාගේ දායකත්වයෙන් පින්නතුන් සඳහන් කරලා තියෙනවා මිය පරලෝකීය අප්පුහාමි දිසානායක පියාණන්ට පී ලියනගේ මාමාට සුදු මාමාට පොඩි මාමාට කපිල අයියාට ඒ වගේම නිහාල් මල්ලීට සුනීතා නංගී කියන ඒ සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා කරන්න කියලා. ඒ වගේම දායකත්වයේ දරූ ඒ පින්නතුන් නමින් නන්නයිරින් උදව්පකාර කළ සියලු දෙනාම නමින් අනන්ත සසර පුරා මියගිය සියලු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නම් සඳහන් කරන්නට යෙදුන සියලු ඥාතීන් වගේම හැම දෙනාම නමින් අනන්ත සසර පුරා යම් තාක් මිය පරලෝකීය ඥාතීන් නැද්ද? ඒ සියලු ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන්න පරලෝ වශයෙන් සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම කෑගල්ල කරඬුපන වේරකේ වත්ත ලිපිනේ පදිංචි පින්වත් ඩී.එම්. දිසානායක මහත්මයාගේ ඔක්තෝබර් 3 වන දිනට යෙදෙන උපන්දිනය නිමිත්තෙන් සෙත් ප්‍රාර්ථනා කරන්න මේ දහම් සාකච්ඡාවට දායකත්වයේ දරුවේ. ඔබටත් ඒ දහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන්න අවස්ථාව තියෙනවා. ඒ සද්දා කාර්යාලයෙන් විමසන්නට පුළුවන්. පින්වත් ඉන්ද්‍රාණි දිසානායක මහත්මියට හර්ෂණී කෞශල්‍යා දිසානායක මහත්මියට දිසානායක දියණියට ඒ වගේම අමිල සඳුන් දිසානායක පුතණුවන්ට වයස අවුරුදු 95ක පසු වන ආර්.එම්. ලොකුමැණිකේ මෑණියන්ට එච්.එම්. කුමාරිහාමි නැන්දම්මාට ඇතුළු පවුලේ සියලු දෙනාට සිත ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ඩී.එම්. දිසානායක මහතාට තිරුවන්ගේ ආශිර්වාදය පිණිසත් ඒ වගේම හැම දෙනාට මේ සියලු පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාට ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලේ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ඩී.එම්. දිසානායක මහතා ඇතුළු ඒ දායකත්වයේ දරූ පවුලේ හැම දිනාට නෑ හිත මිතුරු හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව බොහෝ පින්දහම් රැස් කරගන්න, සුවසේ සීලාදී ගුණ දහම් ආරක්ෂා කරගන්න, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු
සාදු සාදු. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.